ආයුබෝවන් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සංජීව මංකේ ප්‍රථමයෙන් නවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. විදුලි කප්පාදුව අවම වන ලකුණු තෙල් නැතිව ඇන හිටි බස් යලි ධාවනයට සැරසේ. රුසියාව తాවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරේ. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන් සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ නිකුත් කරේ. පාරවී දූපතට පිවිසීමට නව පාලමක් ඉදි කරන්නයි ජනපතිගෙන් උපදෙස්. විදුලි කප්පාදුවේ වෙනසක් මේ පිළිබඳවයි අද මුලින්ම අවධානය. මහජන බැංකුවේ People's Remittance වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. රාජ්‍ය ලබා දුන් ප්‍රතිඥාව මත අද සිට කලින් ප්‍රකාශ කළ ආකාරයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළා. කෙසේ නමුත් බලාකාර සඳහා පවතින ඉන්ධන තොග මත පදනම්ව අවම මට්ටමේ විදුලි කප්පාදුවක් ඇතැම් විට සිදු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මහජන උපයෝගීතා කොමිසම මීට පෙර විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබුණේ කලාප අනුව අද දිනයේ පැය 7ක සහ පැය 4ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමටයි. කෙසේ වෙතත් මීට පෙර බලධාරීන් ප්‍රකාශ කළේ අදින් පසු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බවයි. ඊයේ පැවති පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. විශේෂ මතකවර ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ අඛණ්ඩව විදුලිය හෙට දවසේ ඉඳලා පස්වෙනිදා දවසේ ඉඳලා ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම ක්‍රියාත්මක කරන්න කියලා. ඒ සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවයන් දුන්නා. ඒ අවශ්‍යතාවයන් සඳහා මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මහ භාණ්ඩාගාරය ඒ අවශ්‍ය සහතිකය ලබා දුන්නා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අපි කනගාටුව පළ කරන ගමන් පහුගිය දින කිහිපය ඇතිවෙච්ච අර්බුදය පිළිබඳව ඉදිරි දින කිහිපය තුල තාමත්ම අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියත් විදුලිය ලබා දීමේ ක්‍රියාවලියත් වෙනුවෙන් ආණ්ඩුව සහතිකයක් ලබා දීලා තියෙනවා කියන එක මේලා අපි මතක් කරන නිසා අනවශ්‍ය තදබදයක් ඇති නොකරගෙන ජනතාව ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා. මේ අතර විදුලි උත්පාදනය සඳහා හෙට දැවිතෙල් මෙට්‍රික් ටොන් 30000ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන අතර ඊට අවශ්‍ය මුදල් මේ වන විටත් ගෙවා අවසන් බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ. වෙස්ට් කෝස්ට් කැලණි තිස්ස ඇතුළු බලාකාර කිහිපයකට මෙම දැවිතෙල් මෙට්‍රික් ටොන් 30000 ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන සතියේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් දැක්වීමට හැකිවනු ඇති බව සඳහන්. මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත අද දිනයේද ඩීසල් බෙදා හැරීම සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මේ වන විටත් ඩීසල් මෙට්‍රික් ටොන් 28300ක් රැගත් නෞකාවක් මේ රටට පැමිණ ඇති බවයි. ඉන් ඩීසල් ගොඩබැම ආරම්භ වන්නේ අද සිටයි. ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9000ක්ද මෙම නෞකාව මගින් රැගෙන විත් තිබෙනවා. ඊට අවශ්‍ය ඩොලර් මිලියන 39.3ක මුදලද ගෙවා ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය ඊයේ පැවසුවේ. ඉක්ුත්තා ඩීසල් මෙට්‍රික් ටොන් 37300ක් රැගෙන තවත් නැවක් මෙරටට පැමිණියා. එහි ඉන්ධන තොග කඩිනමින් බෙදා හැරීමටයි පියවර ගැනුනේ. බලශක්ති අමාත්‍යාංශයේ දත්තවලට අනුව මෙවන විට ශ්‍රී ලංකාව සතුව මෙට්‍රික් ටොන් 65600ක ඩීසල් සංචිතයක් පවතිනවා. කෙසේ වෙතත් රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් තවමත් අවසන් වී නැහැ. ඊයේ ඉඳලා මෙතන තමයි පින්නේ. බාන්දර එකට ආවේ. මේ ඩීසල් වල විතර හරි සන්තෝෂයි. එහෙනම් ඊයේ එකට ආවේ. ඒ ඉඳලා ඉන්නවා අපි. අපි පොඩි කාලේ පාන් පොලිමේ හිටියා. දැන් ඩීසල් පොලිමේ ඉන්නවා. ඒක තමයි අපි කියන්නේ රජෙට. එනේ මොකද කියන්නේ මේ ආණ්ඩුවට. ඡන්ද දෙන මොකටද මේ වගේ පොලිමේ ඉන්නද? ඔනා කියන්නේ දෙන. දැන් ඉඳා ගන්න තමයි වෙන්නේ. ඔන්න දෙයියනේ කියලා ළඟලා 2500යි ගන්න. මේ අතර ළංගම ඩිපෝව හරහා අද සිට පෞද්ගලික හා සංචාරක බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට පියවරගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා. අමාත්‍යවරයා පැවසුවේ ළංගම ඩිපෝ 45කදී එම කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි. රේල්වේ එකේ CDP එකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අපි තෙල් සංස්ථාවත් එක්ක සාකච්ඡා කරලා ලබාගෙන තියෙනවා. ඒ දෙකේ දැනට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අද දිනේ ඉඳලා ළංගම ඩිපෝ 45ක් දැන් පටන් ගත්තා පෞද්ගලික බස් රථ සහ සංචාරකයන් ප්‍රවාහන කරන රථවලට ඉන්ධන සපයන්න. අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදයේ විසඳෙන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නෙමෙයි. ඒක බලශක්ති අමාත්‍යාංශයෙන් විසඳයි. එතෙක් අපි පුළුවන් විදියට පොදු ප්‍රවාහනය පවත්වාගෙන යනවා. මහජන බැංකුවේ People's Remittance වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. අලුතෙන් SLT Mobitel Home 4G LTE connection ගන්නාට වටිනා ටැබ් කම්පියුටර් සහ ඩේටා දීමනා. රුසියාව සහ යුක්‍රේනයේ යුද අර්බුදය මත අද දෙපාර්ශ්වයම අර්ධ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
සිවිල් වැසියන් මෙම ප්‍රදේශවලින් ඉක්මනටෙක් පමණක් මෙම අවසරය බලකැන්වෙනු ඇති. මේ සමගින් රුසියානු යුක්‍රේන අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය. යුරෝපා කලාපයේ විශාලතම න්‍යෂ්ටික බලාකාරය ලෙසට සැලකෙන සැපෝරිෂියා බලාකාරය රුසියාව විසින් අත්පත් කර ගැනීමට විරෝධතා දක්වන ලෙසට යුක්‍රේන ජනාධිපතිවරයා රුසියානුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. පවතින ගැටුම් අතරතුර මෙම න්‍යෂ්ටික බලාකාරයේ ගොඩනැගිල්ලක් රුසියානු හමුදා විසින් ගිනිබත් කළ බවයි සිකුරාදා ප්‍රකාශ කළේ. එමගින් සිදුවිය හැකි න්‍යෂ්ටික ව්‍යසනයක් පිළිබඳ භීතියක් මතු කරමින් යුක්‍රේනය මෙම හෙළිදරව්ව සිදු කළ අතර පසුව ගින්න නිවා දමා තිබෙනවා. 1986 වසරේ අප්‍රේල් 26 වනදා සිදු වූ ලොව දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය ලෙස සැලකෙන චර්නෝබිල් ව්‍යසනයේදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන්ද සිහි කැඳවමින් යුක්‍රේන ජනාධිපතිවරයා රූපවාහිනී සංවාදයකට එක් වූ අවස්ථාවේ රුසියානු ජනතාවගෙන් මෙම ඉල්ලීම සිදු කළා. මේ අතර යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාකාරයට රුසියාව කළ ප්‍රහාරය නොසැලකිලිමත් බව හේතුවෙන් සිදු වූවක් බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී ඇමරිකා එක්සත් ජනපදය පවසා තිබෙනවා. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඊයේ රාත්‍රියේ ලෝකීය න්‍යෂ්ටික ව්‍යසනයකින් යන්තමින් වැළකුණා යනුවෙන් ඇමරිකා තානාපති ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් කියා සිටියා. ඇතැම් ගොඩනැගිලි වලට ෂෙල් ප්‍රහාර එල්ලවීමෙන් පසුව රුසියානු හමුදා බලාකාරය අත්පත් කරගත් අතර යුක්‍රේනය පවසන්නේ මෙම ප්‍රහාරවලින් මරණ හා තුවාල සිදුවී ඇති බවයි. මෙම ප්‍රහාරයේදී විකිරණශීලී ද්‍රව්‍ය කිසිවක් නිකුත් නොවූ අතර බලාකාරය ආරක්ෂිත බව ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවසා තිබෙනවා. යුක්‍රේනය තුළ න්‍යෂ්ටික බලාකාර 5ක් ඇති අතර ඉන් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාකාරය සැපරිෂියා බලාකාරයයි. මේ අතර යුක්‍රේනයේ ගැටුම් හමුවේ පීඩාවට පත්ව පලා යන ජනතාවට බ්‍රිතාන්‍ය තම ඥාතීන් හමුවේ රැඳී සිටිය හැකි වීසා බලපත්‍ර කාලය මාස 12 සිට වසර 3ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ රට ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් පැවසුවේ මෙය යුද්ධයෙන් පලා යන අයට ස්ථිර ආරක්ෂිත බවක් සහ රැකියාවක් සොයා ගැනීමට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. කෙසේ නමුත් කම්කරු පක්ෂයට අවශ්‍ය වන්නේ එක්සත් රාජධානියේ කිසිදු ඥාතියෙකු නොමැතිව යුක්‍රේන සරණාගතීන් ඇතුළත් කිරීම සඳහා යෝජනා ක්‍රමය පුළුල් කිරීමයි. මේ අතර රුසියාව පසුගිය සතියේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මිලියනයකට අධික පිරිසක් යුක්‍රේනය හැරගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. බ්‍රහස්පතින්දා දිනයේ යුක්‍රේනයේ උතුරු නගරයක් වන චර්නිහිව්හි රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 47 දෙනෙකු මියගිය බව යුක්‍රේනය පවසනවා. මේ අතර යුක්‍රේනයේ පවතින ගැටුම් වටේ රුසියාව තම රට තුළ ෆේස්බුක් භාවිතය තහනම් කර තිබෙනවා. රුසියාවේ සංනිවේදන කටයුතු භාර ප්‍රධානියෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙම තහනම ගෙන එනු ලැබුවේ තම මාධ්‍යවලට පනවා ඇති සීමාවන්ට ප්‍රතිචාරයක් වශයෙන් බවයි. 2020 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ෆේස්බුක් සමාගම විසින් රුසියානු මාධ්‍යවලට සහ තොරතුරු සම්පත්වලට වෙනස් ආකාරයකින් සැලකීමේ සිදුවීම් 26ක් ඇති බවද එම නිලධාරියා සඳහන් කර තිබෙනවා. ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් සමග ෆේස්බුක්ද රුසියාවේ සීමා වී තිබුණා. භාවිතය සීමා කර තිබුණද මෙතෙක් ෆේස්බුක් රට තුළ සම්පූර්ණයෙන් අවහිර කර තිබුණේ නැහැ. මේ වන විට යුක්‍රේනයේ දකුණු දිග ප්‍රදේශවල බලය අත්පත් කර ගැනීම සඳහා රුසියානු හමුදා දරමින් සිටින්නේ විශාල ප්‍රයත්නයක්. මුහුදු මාර්ග ඔස්සේ යුක්‍රේනයට සැපෙන විදෙස් ආධාර අවහිර කිරීම ඔවුන්ගේ අවශ්‍යතාවයයි. කිව් නුවර බලා සැතපුම් 40ක් පමණ දිග රුසියානු යුද රථ පෙළක් තවදුරටත් ගමන් කරමින් පවතින ආකාරයද වාර්තා වුණා. අලුතෙන් SLT Mobitel Home 4G LTE කනෙක්ෂන් ගන්නාට වටිනා ටැබ් කම්පියුටර් සහ ඩේටා දීමනා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මෙරට පිළිබඳ සිය ලිඛිත වාර්තාව ජිනීවා මානව හිමිකම් කොමිසමේ 49 වන සැසිවාරය වෙත ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා. ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ මතුපිටින් පමණක් පෙනෙන තහවුරු නොකළ චෝදනා රැසක් අදාළ වාර්තාවට ඇතුළත් කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය ලිඛිත වාර්තාව ජිනීවා මානව හිමිකම් කොමිසමේ 49 වන සැසිවාරය වෙත ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ඇය සඳහන් කළේ සංහිඳියාව සහ වගවීම උදෙසා සංක්‍රාන්තිය යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාව විශ්වසනීය මාර්ගසිතියමක් මෙතෙක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි. කෙසේ නමුත් මානව හිමිකම් කොමිසම සමග එක්ව කටයුතු කිරීමට ලක්රජය මෑතක සිට දක්වන නැඹුරුව සහ ඇතැම් ප්‍රතිසංස්කරණ පිළිබඳවද ඇගේ
අවධානයට යොමු වුණා. විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති සංශෝධනය සඳහා ගෙන ඇති මූලික පියවර මානව හිමිකම් කොමසාරිස්වරියගේ ප්‍රසාදයට ලක් වුණා. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් ඇති වී තිබෙන මූලික ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා ලක්රජය දිරිගන්වන බවයි ඇය සඳහන් කළේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ යලි ඇතිවීම වැළැක්වීම සඳහා නීතිමය ආයතනික සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වන බව මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අවධාරණය කළා. එමෙන්ම පසුගිය වසරක කාලය මෙරට මානව හිමිකම් තත්ත්වයේහි පසුබෑමක් දක්නට ලැබුණු අතර වගවීම් ක්‍රියාවලිය සඳහා බාධා පැවති බවයි මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කළේ. කෙසේ නමුත් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ලිඛිත ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ මතුපිටින් පමණක් පෙනෙන තහවුරු නොකළ චෝදනා රැසක් එම වාර්තාවට ඇතුළත් කර ඇති බවයි. විශේෂයෙන් සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ අනිකුත් සමාජික රටවල් විරුද්ධත්වය පළ කරනු ලැබුවා. දෝෂ සහිත ක්‍රියාදාමයන් තුළින් පිළිගත නොහැකි කරුණු අදාළ වාර්තාවට ඇතුළත් කර ඇති බැවින් ඊට එකඟ විය නොහැකි බවයි ලක්රජය මෙහිදී අවධාරණය කළේ. දැන් අවධානය COVID-19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳවයි. කොවිඩ් ආසාදිතව සිදුවන මරණ සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ග උපදේශයන්ට අදාළ චක්‍රලේඛ බලරහිත කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එම නව චක්‍රලේඛයට අනුව කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය ඔහුගේ හෝ ඇයගේ ඥාතීන්ට බාර දීමට අනුමැතිය හිමි වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඉකුත් මාර්තු 2 වෙනිදා නිකුත් කර ඇති මෙම නව චක්‍රලේඛය මගින් කොවිඩ් වසංගත සමය තුළ දේහ භූම දානය සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් වලට අදාළ චක්‍රලේඛ අවලංගු කර තිබෙනවා. ඒ අනුව සමාජය තුළ සහ රෝහල් තුළ සිදුවන සාමාන්‍ය මරණ සඳහා PCR පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය නොවන අතර එම සිරුරු සම්බන්ධයෙන් සාමාන්‍ය ක්‍රමවේදයට අවසන් කටයුතු සිදු කළ හැකි. එමෙන්ම COVID-19 හඳුනා ගැනීමේ පරීක්ෂණයක් සිදු කර දින 7කට පසු මිය යන පුද්ගලයෙකුගේ මරණය සාමාන්‍ය මරණයක් ලෙස සලකා අවසන් කටයුතු සිදු කළ හැකි බවද මෙම චක්‍රලේඛයේ සඳහන්. මේ අතර COVID-19 ආසාදිත මෘතදේහ අවසන් කටයුතු සිදු කිරීම සඳහා පවුලේ ඥාතීන්ට ලබා දීමට මෙම නව චක්‍රලේඛයෙන් තීරණය කර තිබෙනවා. නමුත් රෝහලේදී මෘතදේහ සම්පූර්ණයෙන්ම ආවරණය වූ බෑගයක් තුළ දමා පවුලේ ඥාතීන් වෙත බාර දිය යුතු වෙනවා. මෘතදේහ නිවසේ හෝ අවමංගල්‍ය ශාලාවක තබා ගැනීමට අවසර නොමැති අතර මරණය සිදු වී පැය 24ක් තුළ එහි අවසන් කටයුතු සිදු කළ යුතුයි. අවසන් කටයුතු සිදු කිරීමේදී මෘතදේහ ආදාහනය හෝ භූම දානය කිරීමේ තීරණය පවුලේ ඥාතීන්ට ගත හැකි අතර ඒ සඳහා යන වියදම පෞද්ගලිකව දැරිය යුතු වනවා. කොරෝනා වෛරසය ආසාදිත මරණ 20ක් ඊයේ දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා. ඒ අනුව වෛරසය ආසාදිතව මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව ඊයේ දැක්ුණේ 16,307ක් ලෙසයි. ඊයේ කොවිඩ් ආසාදිතයින් 583ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 6,48,993ක් ලෙසයි ඊයේ දැක්ුණේ. මේ අතර අද වන විට ලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 44 කෝටි 41 ලක්ෂ 21,800කට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 60 ලක්ෂ 10,320කට අධිකයි. තවත් ප්‍රවෘත්තිමය විරාමයේ අනතුරුව බලාපොරොත්තු වන්න. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් කෙටියෙන් දැන්. අපි එක පැත්තකින් කනගාටු වෙනවා එකට කටයුතු කරපු අමාත්‍යවරු දෙදෙනෙක් විශේෂයෙන්ම විශාල කැපකිරීමක් මේ ආණ්ඩුව බලයට පත් කරන්න විපක්ෂයේ ඉන්න අවස්ථාවෙත් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් අපිත් එක්ක එකට අත්වැල් බැඳගෙන කටයුතු කරපු ඇමතිවරු දෙදෙනෙක් ඉවත් වීම කියන කාරණා අපිට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි අපි කනගාටු වෙනවා නමුත් අපි විශ්වාස කරනවා පහුගිය කාලයේ සිදුවීම් තුල යම් දේශපාලන අරමුණු යම් පුද්ගලයන්ගේ ඉලක්ක යම් පුද්ගලයන්ගේ වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ඔවුන් භාවිතා කරාද කියන එක සැකයක් මතුවෙනවා. වීරවංශ මහත්තයයි, දේගම්මපිල මහත්තයයි, වාසුදේව මහත්තයයි, මෛත්‍රීපාල සිරිසේන මෛත්‍රියවත් දාගෙන. අර යාපාල කාලේ ජනාධිපති පිස්සෙක් ඉතර කියන්නේ. ඒ පිස්සවත් දාගෙන හරියට ආතන මෙතන කවුද රතන. මේ ඔක්කොම දාලා දැන් ගෙනාව පක්ෂේ කොලා. වාසුදේව මහත්තයා ලස්සන කතාවක් කිව්වා. අපි මේ කතා කරේ මේ කලකිරිලා යන අය ඇතුළෙම තියාගන්න. නේද? වාසුදේව මහත්තයාගෙන් එළියට පැන්න සතා. විමලයා කපටියා නිසා කිව්වේ නැහැ. ගම්මන්පිලියත් කපටියා කිව්වේ නෑ.
වාසුට කියුණා මේ කලකිරිලා කට්ටිය වෙන දිහාවල් වල යන නිසා වෙන දිහාවල කොහෙද යන්නේ දැන් අපි ළඟට එන්නේ ජාතික ජන බලවේගය. හරි වෙන දිහාවල් වල යන එක නතර කරගන්න තමයි අපි මේ වැඩේ කරේ. ඒක මේ හරක්ට තේරෙන්නේ නැහැ. ඒක කිව්වේ නෑ. අර එකක් කියන්න ඕන. අපි මේක හැදුවේ මේ 69 ලක්ෂ පිටට යනවා දැන්. ගැලවි. ඒ අනේක නතර කරලා ඇතුළම එක විදියකට තියාගන්න තමයි අපි මේක හැදුවේ. යකෝ මේ ගෝඩටයි කාටද බැහිලටයි මුන්ට ඒ හරක්ට ඒකවත් තේරෙන්නේ නැහැ. උන් අපිට ගෙලියා. හැබැයි අපි දැක්කනේ කතාවල කිව්වේ මොකද්ද අපි ඉන්නේ පක්ෂ හදන්න නෙමෙයි අපි ඉන්නේ කවුරුවක්වත් නායකයෝ වෙනුවෙන් පෙනී හිටින්න නෙමෙයි අපි ජනතාවගේ පැත්තට ගිහිල්ලා මහා ලොකු ප්ලොවයක් කරනවා අපි බලවේගයක් ගොඩනගනවා එතකොට පෙට්‍රල් නැති වෙලා ඩීසල් නැති කරලා ඒවට වග කියන්නෙත් නැතුව නමුත් ඒ ගැන අවධානය යොමු කරනවා විනා බලවේග ගොඩනගන්න ගියාම අර්බුද ඇස්සේ ඕකෙන් තමයි කෙලවර වෙන්නේ ඉතින් මේක අපිටත් හොඳ පාඩමක් තෙල් ටික ගන්න ඩොලර් නැහැ බඩු මිල 3 ගුණයක් වැඩි වෙලා දැන් ජාත්‍යන්තරයත් අනිත් ආයතනත් කියනවා මේ අර්බුදේ එන්න වැඩි වෙලා ආණ්ඩුවත් දෙදරලා ගිහිල්ලා තියෙන්නේ. එක පැත්තකින් කාණ්ඩායමත් 30 දෙනෙක් අද එළියට ගියා. ඇමතිවරු කීප දෙනෙක් අස් කරා. තවත් කීප දෙනෙක් එළියට යනවා. ලබන මාසෙ වෙනකොට තවත් කාණ්ඩායමක් යනවා කියලා ආරංචි. අපි එහෙනම් අපි මේ රට බේරා ගැනීමේ ගමනේ ආරම්භය ඒ වගේම නොනවතින රැල්ල ලබන මාර්තු 15 වෙනිදා හවස 2ට කොළඹින් ආරම්භ කරනවා. අපිට ලයිට් බිලක් ගෙවා ගන්න විදිහක් නැහැ. කාමරයට එනකොට සාලෙක ඕෆ් කරනවා. සාලෙට එනකොට කාමරේ බල්බ් එක ඕෆ් කරනවා. අපි බිල පරිස්සම් කරනවා. ඇයි ජනතාව දුප්පත්. හැබැයි පාලකයා කේලිය රඹ කොල්ල ලයිට් බිල 1 කෝටි 20 ලක්ෂයයි. ජනතාව දුප්පත්. පාලකයා පොහොසත්. මෙන්න ප්‍රශ්නේ. ප්‍රශ්නයක් නැද්ද මෙතන? ප්‍රශ්නේ මොකද්ද? අපි හදාගත්තු ආණ්ඩු අපේ බලයට ආපු පාලකයන් රට හැදුවේ නැහැ. ඒගොල්ලෝ හැදුනා. පාලකයෝ පොහොසත්. ජනතාව දුප්පත්. ඔන්න ප්‍රශ්නේ. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? එනිසා අපි රටක් හදමු. සංවර්ධන තියෙන රටක්. කොතනින්ද පටන් ගන්න ඕන? මේ හොරකම නතර කරන්න ඕන. කාටද පුළුවන් මේක නතර කරන්න? කවුද මේක නතර කරන්නේ? මේ හොරකම නතර කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි. සහාතික වශයෙන් මේ රට හදන්න පුළුවන්. එනිසා අපි ඔයගලන්ට ආරාධනා කරන්නේ ඒ වෙනුවෙන් එකතු වෙන්න. ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුවක් හදමු. කම්පා නොවෙන, වැරදුනා කියලා නොහිතන, හරිම තීන්දුව ගත්තා කියලා හිතන මේ රට හදන ආණ්ඩුවක් අපි හදමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු සඳහා විශේෂ වැඩමුළුවක් අද සිය පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. එම වැඩමුළුවට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. පක්ෂයේ විශේෂ තීන්දුව ගත්තද දැන් වෙනසක් වෙනවද ඉතිරි කොහමද කටයුතු කිරීමද නෑ මේ දවස්වල එහෙම විශේෂ තීන්දුවක් අරගෙන නෑ විශේෂ එකක් නෑ කැබිනට් සංශෝධනය වීම සම්බන්ධයෙන් මේ මොකද කොහොමද ඒවා ඉතින් රජයේ පැත්තෙන් කරන ඒවා ඉතින් අපේ සම්බන්ධයක් නෑ මේවට පක්ෂේ කොලේ වැඩ කටයුතු කොහොමද ඉදිරියට කෙරෙන්නේ පක්ෂේ කොලේ වැඩ කටයුතු ඉතාම සාර්ථකව කරගෙන යනවා මේ පක්ෂේ කොලේ සහභාගී වෙන උදේගම්මන්පිල සහ උපවිවස්ත අවශ්‍ය විනාඩිය මතකෙ ගත්තා. ඔව්. ඒ සම්බන්ධයෙන් මුලින්ම පක්ෂයක් ඉදිරියට කොහොමද ඉගෙන ගන්නේ? ඒක ඉතින් රජයේ කටයුත්තන්නේ ඉතින් ඒ ගැන ජනාධිපතිතුමාට බලපෑම තියෙනවා. ඒ යන්නේ එතුමා වැඩ කටයුතු කරලා තියෙනවා. ඒවා ඉතින් අපි දේශපාලන වශයෙන් කරන අය ඉඳ දරා ගන්න ඕන. තීරණයක් මොකක් හරි ගන්නවද එහෙම නැත්ද? නෑ. අපි අද එහෙම තීන්දුවක් නෑ. හැබැයි අපේ පක්ෂයේ ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. ඒ වගේම තමයි දැන් මේ දැන් ඇමති දෙන්නෙක් ඉවත් කරා. මේ සම්බන්ධව ඔබතුමාලගේ පක්ෂයට හිටින්න මොකද මතය? නෑ ඉතින් රටේ ජනාධිපතිතුමා විදියට ජනාධිපතිතුමාට තමයි කැබිනට් එක පත් කරන්න අයින් කරන්න සියලු බලය තියෙන්නේ. ඒක එතුමාගේ අභිමතානුසාරී බලයක්. හෙට එතුමාට ඕනනම් මාවත් අයින් කරන්න පුළුවන්. ඉතින් ඒක එතුමා සතු බලයක්. ඒකට අභියෝග කරන්න කාටවත් බෑ. ඔවුන් දෙදෙනාටම ඔබතුමාලා පෙනී සිටින්නේ නැද්ද පක්ෂයක්? පෙනී සිටිනවා. අපි ඒක ගැන කතා කරන්න ඕනේ. දැන් මොකද කතා කරන්න බෑ. ඒක සම්බන්ධව අපි බලමු අනාගතේ. දැන් මේ රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවද මේ ඉවත් කිරීම වෙනස් කිරීම? මේ ඉවත් කිරීම වෙනස් කිරීම වලින් නම් විසඳුම් ලැබෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ගොඩාබේ රාජපක්ෂ මහත්මයා පත් කරන්න ගෙන ආපු ක්‍රියාදාම අපි ඉදිරියටම ගෙනියනවා. ඒක අවශ්‍ය කරන විදියට අපේ ශක්තිය දෙනවා. ඉතින් ආණ්ඩුව නිවැරදිව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ශක්තිය පක්ෂයක් විදියට අපි ලබා දෙනවා. තවත් ප්‍රවෘත්තිමය විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනි අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනි ජූලි ජේ චංග් මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙරට ඇමරිකානු තානාපති ධුරයට පත්වීමෙන් පසු ජූලි ජේ චංග් මහත්මිය අග්‍රාමාත්‍යවරයා හමුවීමට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා. ශ්‍රී ලංකාව සමග පවතින දේශපාලන සමාජීය හා ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කරමින් එම සබඳතා දියුණු කිරීමට තමන් උත්සාහ දරන බව ඇමරිකානු තානාපතිනි ජූලි ජේ චංග් මහත්මිය මෙහිදී අවධාරණය කළා. COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උපකාර කරන බව පැවසූ ජූලි ජේ චංග් මහත්මිය මෙරට බලශක්ති හා සංචාරක ශේෂ්ත්‍ර වැඩි දියුණු කිරීම සඳහා සහාය වන බවට විශ්වාසය පළ කර තිබුණා. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ඒ අයුරින්ම පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව පැවසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව දුරේ කටයුතු සාර්ථක කර ගැනීමට ඇයට සුබ පැතුම් එක් කළා. පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රජමහා විහාරාධිපති උතුරු මැද නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක අතිගෞරවාර්හ උඩගම ශ්‍රී ධම්මානන්ද ස්වාමින් වහන්සේට උඩරට අමරපුර මහානිකායේ අනුනායක පදවිය පිරිනැමීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී උඩරට අමරපුර මහානිකායේ අනුනායක පදවිය පිරිනැමීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය හා විශේෂ තිලිනයක් උඩගම ශ්‍රී ධම්මානන්ද අනුනායක ස්වාමින් වහන්සේට පිළිගැන්වුවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. මාතර වෙරළ උද්‍යානයට යාබදව පිහිටා ඇති පරිවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. එය ඊයේ පෙරවරුවේ කඩා වැටුණු අතර දිගු කාලයක් පුරා අබලන්ව පැවතුණා. සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ උපස්ථතාගාරය පිහිටා ඇත්තේද මෙම දූපත තුලයි. පාලමේ ඉදිකිරීම් සොයා බැලීමට රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් අද එම ස්ථානයට පැමිණි අතර ඉදිකිරීම් මාස 6ක් තුළ නිම කිරීමට අපේක්ෂිතයි. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලබන 9 වෙනිදා පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි. 8 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වන අතර 8 වෙනිදා බුද්ධිමය දේපල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම විවාදයට ගැනෙනවා. මාර්තු 10 වෙනිදා කම්කරු බන්දි සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගන්නා අතර එදින සවස් කාලයේ බලශක්ති අර්බුදය පිළිබඳ කල්තැබීමේ විවාදයක් පැවැත්වෙනවා. අනිතා සිට පාසල් නැවත ආරම්භ කිරීමේදී යලිත් වරක් සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සිසුන් 20 දක්වා සිටින පන්ති සෑම දිනකම පැවැත්විය යුතු අතර සිසුන් 21ත් 47 අතර සංඛ්‍යාවක් සිටින පන්ති කණ්ඩායම් දෙකකට වෙන් කර සතියක් හැර සතියක් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ. එසේම සිසුන් 40ට වැඩි ප්‍රමාණයක් සිටින පන්ති සිසුන් සමාන කොටස් 3කට වෙන් කර පැවැත්විය යුතු වනවා. රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙය ක්‍රියාත්මක වනු ඇති. පවතින තත්වය සැලකිල්ලටගෙන මෙම පියවරට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මෙවන විට අවසන් අධීරයේ පවතින බව විභාග කොමසාරිස් LMD ධර්මසේන මහතා කියා සිටියා. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා සඳහන් කර තිබුණේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක ඇතුළත ලබා දෙන බවයි. SLT මොබිටෙල් ජාතික රුක් රෝපණ වැඩසටහනේ දෙවන අදියර පසුගියදා ආරම්භ කෙරුණා. රටපුරා හුස්මයි පොහොරයි වගා කරමු නමින් ආරම්භ කෙරුණු මෙම වැඩසටහනේ දෙවැනි අදියර කුරුණෑගල උමන්දාව විහාර භූමියේදී පසුගියදා දියත් කර තිබුණා. තිරසාර අනාගතයක් උදෙසා වාතයේ තත්ත්වය වැඩි දියුණු කිරීම සහ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. SLT මොබිටෙල් නියෝජනය කරමින් SLT හි සාමාන්‍යාධිකාරී උතුරු මැද සහ වයිම පළාත් සමන්ත ජයසිංහ සාමාන්‍යාධිකාරී අනුරුද්ධ සූර්යාරච්චි දෙවැනි අදියර සඳහා සිය දායකත්වය ලබා දුන් BG සෝල එනර්ජි පෞද්ගලික සමාගම නියෝජනය කරමින් එහි සාමාන්‍යාධිකාරී රෝහන් ගුණපාල සහ එක්රෝ ලංකා ට්‍රේඩින් සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ සුරංජිත් ධර්මරත්න යන මහත්වරු ඇතුළු SLT මොබිටෙල් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය එම අවස්ථාවට එක්ව සිටියා. පොහොර ආනයනය කිරීමේ කටයුතු වලට බාධා එල්ල වී ඇති බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම පවසනවා. මෙරට සිදු කෙරෙන වගාවන් සඳහා වැඩි වශයෙන් භාවිතා කෙරෙන පොටෑෂ් පොහොර ආනයනය කිරීම බෙලරුස් රාජ්‍යයට අයත් වරායන් හරහා සිදු කෙරෙන බව සඳහන් වනවා. කෙසේ වෙතත් රුසියානු යුක්‍රේන යුදමය වාතාවරණය හමුවේ පොටෑෂ් පොහොර ආනයනය කිරීමේ කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා. පසුගිය මහ කන්නයේදී මෙන්ම එළඹෙන යල කන්නය සඳහාද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පොටෑෂ් පොහොර අනුමත කර ඇති බැවින් එම පොහොර ආනයනය කිරීමේ අවශ්‍යතාවය දැඩිව මතුව තිබෙනවා.
සමගි කාන්තා බලවේගයේ කාන්තා නියෝජිතයින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ජනාධිපති නිල නිවස වෙත පැමිණියා. නමුත් පොලිසිය විසින් එම ස්ථානයට යාමට අවසර ලබා දුන්නේ නැහැ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මේ අවස්ථාව සඳහා එක්ව සිටියා. තවත් ප්‍රවෘත්තිමය විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ලොවට අතරතුරු සමගින් දැන් අවධානය විදේශ පුවත් වෙත. පාකිස්තානයේ පෙෂාවර් නුවර ඉස්ලාම් පල්ලියක් තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ සිකුරාදා දිනයේ යාඥාව සඳහා බැතිමතුන් මෙම පල්ලිය තුළ එක්රැස්ව සිටි අවස්ථාවේදී. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 194කට අධික බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැහැ. 13 වෙනි චීන ජාතික කොංග්‍රසයේ 5 වෙනි සැසිවාරය අද බේජිංහි පිහිටි මහජන මහශාලාවේ පැවැත්වෙනවා. චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රාජ්‍ය නායකයෝ සහ එහි නියෝජිතයෝ 3000ක් සමාරම්භක උත්සවයට සහභාගී වී සිටින බවයි සඳහන් වන්නේ. චීන අග්‍රාමාත්‍යවරයා සමාරම්භක උත්සවයට එක්වෙමින් 2022 චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව මෙම වසරේ රටේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5.5ක වර්ධනයක් අපේක්ෂා කරනවා. ක්‍රීඩා පිටියේ තොරතුරු වෙතයි දැන් අවධානය. ලොව සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන් හදිසි හෘදයාබාධයකින් ඊයේ පස්වරුවේ අභාව ප්‍රාප්ත වුණා. ඔහු මිය යන විට 52 හැවිරි තිබියේ පසු වූ අතර ලොව බිහි වූ ක්‍රිකට් විශිෂ්ටයෙකු මෙන්ම ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙසද ඔහු සැලකෙනවා. වසර 15ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් කඩලු 708ක් දවා ගැනීමට ෂේන් වෝන් සමත් වුණා. ඔහු 1999 වසරේ ලෝක කුසලානය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සමාජිකයෙක්. එමෙන්ම ඔහු 1993 වසරේ සිට 2003 වසර දක්වා අලුබඳුන ශූරතාවය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම් 5ක සමාජිකයෙක්ද වනවා. වෝන් වර්ෂ 1992 සිට 2007 දක්වා ටෙස්ට් පිටියේ දස්කම් දක්වනු ලැබුවා. මේ අතර ක්‍රීඩක ෂේන් වෝන්ගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සමාජිකයන් වෙත සිය ශෝකය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වනු ලැබුවා. ඒ ෂේන් වෝන් විසින් සිය රට වෙනුවෙන් සහ ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ අනුපමේයට කෘතගුණ සැලකීමක් ලෙසයි. මෙත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප යළිත් හමුවන්නේ හෙට සවස 6:55ට. ඔබට සුබ රාත්‍රියක්.